සිත තාපසය වැන්ද වගේ. එහෙම වඳින වෙලාවක් තිබ්බා. යාගේ ඒ ගොඩක් ඒක වැඳුනම නේ. ඒක තමයි. දුවත් තායිටි දුදතර අයියම් එහෙම වැන්දි කියනවා. දැනගෙන වැඳුන්නේ අක්කා ගෙදරකට. දන්නේ පස්සේ තමයි මම එහෙම වැන්දේ. මම හිතුවා ඉස්සරවත් ගියාද කියලා. එහෙම නෙමෙයි. යා ගොඩාක් යාගේ අර යාගේ අතුලාන්තයෙන් එන එක. ඒක යාගේ නිහතමානීකම යාට හරියට ඒක යාට උපකාරයක් වෙනවා ඒක. දැන් දුව ඉතින් තාපේ ඉඳන් නැහනේ. එයා ඒක බලන්නේ එයා වඳිනවා කියන එක නිකන් ඩියුටි එකක් විදිහට එයා දකින්නේ. ආ වඳින්නේ මෙහෙමයි ඉතින් ඉන්න වැන්දනා හරිනේ ඔය කොච්චර වුම කරන්නේ. ඒ වෙනකොට එයාට ඒක ඒක තමයි ඒ තුල. දැන් කවදා හරි කුමුදු අවබෝධ කරන්නේත් මේ බොහොම සුවසේ අපි හිතා ගන්නවත් බැරි වෙලාවක අවබෝධ කරගන්න. ඒ වගේ අර එහෙම චර්යාවක් එයා. ඉතින් අන්න ඒක තමයි. ඒක නිසා අර මේ දැන් මේ ස්වභාවය තුල කරන හැම උගලන්ගේ ක්‍රියාකාරීකමක්ම උගලන්ට මේකට උපකාර වෙනවා. ගැටෙන එකත් දැන් අන්න බලන්න ගැටුනොත් මේක වැඩේ කරන්න බෑ. ඒ නිසා මෙතනදී බොහොම අවදියෙන් ඉන්න ඕන කවුරු කියන දෙයක් එක්ක උනත් මම කියන එකක් නේ මෙතන එන ඕනම කෙනෙක් එක්ක කතා කරද්දී තමුන්ගේ කෙලෙස් ඇවිස්සනවද කියලා බලන්න මාන්නේ එනවද කියලා බලන්න. මෙතන තමයි හොඳම තැන ඒව හොයාගන්න. නේ? දැන් මෙතන ගොඩක් කට්ටිය ඉන්න තැන නේද? මෙතනදී තමයි කෙලෙස් කඩා ගන්න ගොඩක් උපකාර වෙන තැන. එක එක්කෙනාගේ අදහස් කෙනෙකුට තමුන්ගේ හිත ගොඩ නැගෙන විදිය තමුන්ගේ කයිවාරු ගහන්න ඇතුලෙන් එනවනම් ඒක දකින්න පුළුවන්. තමුන්ගේ මමත්වයනේ එන්නේ. මම මෙහෙම කෙනෙක් එහෙම කියලා එහෙම ගොඩ නැගෙනවද ඒව බලන්න පුළුවන්. විවේචන වලට යන්නේ නැති ස්වභාවය නේ? ඒක බලන්න පුළුවන්. තමුන්ගේ අඩුපාඩුකම් හදා ගන්න පුළුවන්. ඉතින් හංගගෙන ඉඳලා බෑනේ නේ එළියට දාන්න පාය නේද? දැම්මම තමයි යන්න ඒ ඇතුළාන්තය පිරිසුදු වෙන්නේ ක්‍රමක්‍රමයෙන්. මොකද මේක 100%ක්ම ප්‍රායෝගික වැඩක්. නිවන් දක්නවා කියන්නේ ප්‍රායෝගිකයි. ක්‍රියාත්මක වීම, හැසිරවීම. වෙන දෙයක් නෙමෙයි. කතා බහ කරන්නේ තු ඒ පැත්තකට වෙලා හිටියයි කියලා එහෙම ඉක්ුත් නේ. හැබැයි එහෙම පැත්තකට වෙලා ඉන්න හැමෝම එහෙමත් නෑ. සමහරුන්ට ගති ඒ පුරුදු ස්වභාවයන් තියෙනවා නේද? ඒගොල්ලෝ බොහොම නිහඬයි. ඒ උනාට ඒගොල්ලෝ මේක හොඳට අහගෙන ඉන්න කට්ටිය. දැන් එහෙම එක්කෙනෙක් හිටියා අපිත් නේ. මේ පුෂ්පගේ අක්කා එයා එයා කවදාවත් එක වචනයක්වත් කවදාවත් අහලා නෑ මගේ. හැබැයි එයා ක්‍රමක්‍රමයෙන් විදර්ශනාවට ලං වුණාට පස්සේ මාත් කියන දේ තමයි එයා අක්කා කවදාවත් මාත් එක්ක වචනයක්වත් කියන්නේ නෑ නේ කියලා. හැබැයි එයා එක දවසක් කෝල් එකක් දීලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මං කරන විදර්ශනාව හරිද කියලා. මට ඇත්තටම එයා ගැන ලොකු මේකක් ඇතුණා. මෙයා කතා නොකරට වැඩේ හරියටම කරලා නේ. බොහොම ලස්සනට ඒක විග්‍රහ කරා. මෙහෙම නේද මෑණියෝ වෙන්න ඕන, මෙහෙම නේද කියලා. හරියට හරි. යා ටික දවසකින්ම අවබෝධ. අන්න ඒ වගේ තමුන්ට 100 කෝටියක් අවංක වෙලා මේ වැඩේ කරගෙන යන්න ඕනේ. නිහතමානීකම ඒවා අත්‍යවශ්‍යයි. ඇත්තටම හැම වෙලාවෙම hina වෙලා ඉන්නකොට තමුන්ට නේද? හරි පහසුයි ඒක. අර hina නොවි ඉන්නවට වඩා hina වෙවි ඉන්න එක හරි පහසුවක්. මොකද ඒක තුලින් තමුන්ට ලොකු අර තරහ කියන ඒව වැඩි එන්නේ නෑ එතකොට. ඒ ගැටීම් කියන පැත්ත ටික අඩු වෙලා යනවා. ඒක හරි වටිනවා. ඒ නිසා ඒක කරන්න. මොකද මම හැන්දාම කියන්නේ සල්ලි යන්නේ නෑනේ. සල්ලි ඉල්ලන්නේ නෑ. ඒවා හරි වටින දේවල්. මේකේ ක්‍රියාකාරකම් තමයි ප්‍රබල. දැනුම නෙමෙයි. දැනුමෙන් වැඩක් නෑ. තරහ තිරෙමින් වැඩක් නෑ. උගත්කමෙන් වැඩක් නෑ. ඒව මේකට අදාළ නෑ. භාවනාවලින් කරා. ඒව කොච්චර කරා කියලා තිබුණත් මම නම් මෙතෙන්ට ආව ගාම සාතිකේ ඉරනවා. ඒකෙන් වැඩ. ගරහන. ඒවට ගරහන. ඔබේ අතුලාන්තයෙන් උපදිනව නම් ඔබේ ප්‍රඥාව ඒකට
ඒ කියන ඒ තමා තුළ උපදින සීලය, තමා තුළ උපදින සමාධිය ගැන කතා කරනවා නම් තමුන් මෙහෙම මේ විදිහට විනයටපත් වෙනවා, මෙහෙම වෙනවා කියලා කියනවනම් ඒවට වර්ණනා කරනවා ගෞරව. තේරෙනවද දැන් යම් ප්‍රමාණයකට? ඔය දෙන්න කතා කරේ මෙතෙන්ට ආව තියෙන ලොකුම chance එක තමයි හැමෝටම කතා කරන්න පුළුවන්. තමුන්ගේ ස්වභාවයන් ගැන කතා කරන්න පුළුවන්, අඩුපාඩු හදා ගන්න පුළුවන්. ඕන දෙයක් කියන්න පුළුවන්. අහගෙන ඉන්න. ඕන දෙයක් කියන්න පුළුවන්. වයස කීයද පුතාගේ? 7. ඕ දැන් එහෙම බය ඇති කරන්නේ අර දැන් ඔයා ධර්මය දන්නවනේ, දැන් මේක අහලා තියෙනවනේ. එතකොට ඔයා දකින්න ඕන හිත. මෙයා කියන්නේ ඇත්ත නෙමෙයි. මෙයා මේ දකින්න දේ තුල එයාගේ හිතේ සකස් වෙන සිතුවිලි ස්වභාවය. ඒවා මේකේ වෙන දේ නෙමෙයි. එතකොට සිතයි දකින්න ඕනේ. ඒක සිතුවිල්ලක් කියලා දකින්න ඕනේ. මෙච්චර කාලයක් කඳුළු කඩාගෙන ඉතින් කියන කොටත් අඬනවාද බෙද? එනේ ගොඩක් වෙලාවට මහත්යගේ දෙයක් කරලා ඕනේ ගණන් ගන්න මේකත් පිළිතුරුනේ ඔය ගොඩක් කරනවා තනිය යන වෙලාවෙත් තියෙනවා. මට ඉතින් හරි බයක් තියෙනවා මේකට. නම් මේක මොකක්ද? ඊට පස්සේ මොකක්ද? මොනවද ලෙඩ? හැදෙන්නේ? පොඩි දෙයක් හදුනාම නැත්නම්. ඉතින් ඇත්තනේ පොඩි ලෙඩ වල හදුනම මොකද දොස්තර ළඟට දුවන්නේ? මේක සාමාන්‍ය ස්වභාවයක් තියෙනවා. හරිද? මේක සතර මහා ධාතුන්ගෙන් සකස් වුණු දෙයක් නේ. එතකොට මේකේ මේ ඒවා අසමතුලිත වෙනකොට ඒවා බැලන්ස් වෙනකම් පොඩි ආබාධ එනෝනේ. දැන් මේ තේජෝ ධාතුව වැඩි වුණොත් යම් මොකක් හෝ මේකේ ඇති වුණු ස්වභාවයක් නිසා ඉතින් උණ කියලා මැරෙන්නේ නැහැ. මෙතන පොඩි අසමතුලිතතාවයක් ඇති වුණා. ඒක හිමින් සමතුලිත වෙනකම් පොඩ්ඩක් ඉවසන් ඉන්න. පැන්ඩෝල් දෙකක් දෙන්න. උඹට ඉතින් මහා අතිසාරය හැදුනා වගේ දුන්නොන්නේ දොස්තරලා හොයාගෙන. මම මේ අත්දැකීම් තුලින් කියන්නේ. මොකද මගේ හાર્ට් එක සමහර වෙලාවට මේ වෙන වෙලාවල් තියෙනවා. ඒකට මම දකිනවා අසමතුලිත වෙලා. ටික වෙලාවකින් අම්මෝ වඩිතුරු මේක වෙන කෙනෙකුට හැදුනා මෙලහකට ආසිරියේගේ පදිංචි සමතුලිත වෙනකම් පොඩ්ඩක් ඉන්න. ඔයා ස්පිරිතාලයට දිව්වත් නැතත් ඒ උණ ස්වභාවය ඒකේ ඒ අස්වාභාවික ස්වභාවය මේ වෙනකම් ඒක තියෙනවා. ඉතින් බෙහෙත් ගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒක තමයි ප්‍රඥාවෙන් මෙහෙවන්න. අර සිත කියන විදියට නෙමෙයි. එතනදී ප්‍රඥා ඇසින් බලන්න. ඇත්තට මේකට බෙහෙත් ගන්න ඕනද? ඒ සාමාන්‍ය දෙයක් නේද? ඒත් ඒක කතා කරන්න පුළුවන්. දැන් මොකද්ද ඔයාලට මෙතන තියෙන ප්‍රශ්නේ? ඔයා එහෙම කිසි දෙයක් නැතුව දුංගාල කඳුළු පෙරාගෙන ළමයා අරන් දුවන්න ඕනේ නෑ. ඒවා මේකෙන් කරන ඒවා. බය වෙන්න එපා අතාරින්න. ඒ බය සිතිවිල්ලට ආවන්නේ අකුසලයක්ද? ඔව් ඉතින් අකුසලයක් වෙනවා කිව්ව ගම ඔයගොල්ලෝ හිතන්නේ සතර අපායට වැටෙනවා කියලා. එහෙමද අකුසලයක් වෙනවද කියලා ඔය. අකුසලයක් තමයි අදක්ෂ ක්‍රියාවක්. ඒක හරියට නුවණින් විමසලා බැලුවා නම් එතන ඔයාගේ තිබුණු පීඩණයෙන් ඔයා මිදෙනවා. අකුසලයක් කිව්වේ ඒක. අකුසලයක් උනේ මොකද්ද? ඔයා අදක්ෂ වුණා. හස්බන්ඩ් උත් යන්න ඕනේ නැහැ. ඔක පොඩ්ඩක් බලන්න කියලා. නමුත් ඔයාට මොකද? අන්න ඔයාගේ ඇතුලෙන් දරු කැක්කුම. ඔය කැක්කුම ආවයි කියලා. එහෙම නෑ. අත්හදා බලන්න. ඔයගලන්ට ඔන්න හොඳම අවස්ථාව දැන් ඔයාලා ළමයාත් එක්ක අත්හදා බලන්න පුළුවන්. අසනීපුණ වෙලාවක ඔයාට ආර් ගාලා මෑනියු කිව්වනේ මේක හොයලා බලන්න කියලා. පැන්ඩෝල් ටිකක් දෙන්න පුළුවන්. උඩන. සමහර ඉතින් වෙනවා තමයි. ඇයි මේක මොකද්ද? සකස් වෙච්ච දෙයක්. ඉතින් ඒවා අරහෙට මෙහාට මේ වෙනකොට පොඩි ඒවා
වෙනවා. ඒවට දොස්තරලා හොයාගෙන යන්න ඕනේ නැහැ. ඉතින් දොස්තරලාට වැඩ නැති වෙයි කරන්නේ. ඇත්තටම දොස්තරලාට වැඩක් නැහැ නේද ලෙඩු නැත්තන්නේ? උගලන්ට වැඩක් නැහැ නේ, ජොබ් එකක් නැහැ නේ, වෙන කරන්න දෙයක් නැහැ නේ. නේ? උගලන්ට ඉන්න වෙන්නේ ආමතේ තමයි. ජරා ව්‍යාධි මරණ ස්වභාවයෙන්ම තිබ්බ නිසා හරිනේ. නැත්තම් දොස්තරලා වැඩක් නැහැ. අම්මලා දොස්තරලා වෙන්න මේව කරන්නේ නැහැ ජරා ව්‍යාධි මරණ නැත්තම්. වෙන මොකුත්ම කරන්නේ ඉංජිනේරුවෙකුට නම් මොකක් හරි වෙන මොකක් හරි එකක්වත් කරද හැටි ඕගොල්ලන්ටනේ. බය වෙන්න එපා මේක ලෙඩ වෙන කයක් තමයි. අනිවාර්යයෙන්ම ඔයගලන්ට කස්ටමර්ස්ලා ඉන්නවා. මොකද අවිද්‍යාවයි තණ්හාවයි තුල කොහොමද දුවනෝ මේගොල්ලෝගේ බෑග් වල තියෙන්නේම මල්ලේ එක තියෙනවා. ඔයගලන්ට ඒ නිසා වරදින්නේ නැහැ. හැබැයි මේක අවබෝධ කරගත්තොත් ඔයගලන්ට තවත් සුන්දරයි. ඇත්තටම ඔයගොල්ලෝ ගොඩක් හොඳයි. ගොඩාක් හොඳයි. ඔයගලන් මේකේ තමුන්ගේ ඒ ජීවිතයේ දේවලුත් එක්ක ඔයගලන් මේ සැබෑ යථාර්ථය හොයන්න පෙළඹෙවිච්ච එක ඒ මාර්ගේ හොයාගෙන යන එක හරි වටිනවා. ඔයගලන්ට කරගන්නත් පුළුවන් නිසා. මොකද අතනත් ඔයගලන්ට මේ සිත සකස් වෙන හැටි බලන්න පුළුවන් හොඳම අවස්ථාවක්. ඒ තැන්වලදී ඔයගලන්ට මුණ ගැහෙන අය ඒ දේවලුත් එක්ක හරි ලේසි ඔයගලන්ට යන්න. කරගන්න පුළුවන්. අනිතයටත් එහෙමයි හැමෝටම එහෙමයි. හැමෝටම මේක ගොඩක් දැන් ඇත්තටම අපිට ගොඩාක් මට නම් මේක මට පුද්ගලිකව මට මේක ලොකු මේකක් වුණේ මං ආමි එකේ හිටිය නිසා. මොකද අපි එතනදී අර ඔපරේෂන් ගැන ඒවා මේවා ගැන මේව කරනකොට මං ඒක හැම වෙලාවෙම සංසන්දනය කරේ කෙලස් යුද්ධෙත් එක්ක. එතකොට කෙලස් තියෙන තැන් හරියටම බලලා එතෙන්ටම ප්‍රඥාව දාන්න අර සතුරා ඉන්න තැන හරියට හොයනවා වගේ ඒක මට ඒ අත්දැකීමත් එක්ක අපි යුද්ධ කරන්න ගියේ නැහැ. අපි ඇත්තට ඔෆිස් වලයි හිටියේ. ඒක නමුත් ඒ ඔපරේෂන් වල ඒවා ලියුම් ලියන ඒවා ඔෆිසර්ස්ලා යවන ඒවා ඒ පෝස්ටිං අනෝ මේව කරනකොට ඒකට දැන් ඒගොල්ලෝ ඒ කතා වෙන ඒවා මෙයා මෙතෙන්ට තමයි දක්ෂ මෙයා දාමු අතෙන්ට මෙයා දාමු මෙතෙන්ට කියලා ඒගොල්ලෝ ඒව කියනකොට ඉතින් අපි ඒව ලියලා ඒව කරනකොට අන්න ඒක මම මේකටත් ගත්තා. ඇත්තම තමයි මේකෙත් කෙලස් යුද්ධ කරන්න නම් මේ ප්‍රඥාව නැමැති සෙන්පතිය දක්ෂ වෙන්න ඕන. මෙයා මේ විදියටත් එනවා මේ විදියටත් එනවා මේ විදියටත් එනවා කියලා. ඔව් තේරුම් ගන්න ගොඩක් පහසු නෑ. ඉතින් ඒ වගේ තමන්ගේ රැකියාව මේකට ආධාරකයක් කරගන්න පුළුවන්. තමුගේ ජීවිත අත්දැකීම. ඒතකොට තමුගේ ගෙදර අත්දැකීම. හැමතැනම තියෙන්නේ අත්දැකීම් තමුන්ට. ඒව තමයි මේකට උපකාර වෙන්නේ. ඒ නිසා හැමතැනම තියෙන්නේ ධර්මය. ආයිති නැහැ කාටවත්. හැමතැනම හැබැයි ධර්මයේ තියෙනවා. ප්‍රඥාවන්තයා ඒක දකිනවා. එයා ඇතැල්ලා යනවා එතන. බස් එකේ යද්දි කකුල පෑගුණොත් ධර්මයේ අවදි වෙනවා. බලන්න කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඇඟේ හැපුණොත් බලන්න. වාහනේ ඉස්සර කරොත් බලන්න. අවදි වෙනවා එතන ධර්මයේ. හැබැයි ඒක දකින්න. දැන් බලන්න සුනාමි එනවා රටවල් හොදගෙන යනවා. ධර්මයේ තියෙනවා කියලා කියාගෙන යනවා. එක එකක් බලන්නේ නැහැ. එක එකක් බලන්නේ නැහැ. ගිනි කඳු පුපුරනවා. බිල්ඩින් කඩා හැලෙනවා. ධර්මයේ කියනවා මේකයි මේක කියලා. නමුත් ඒ නිහඬව කියන දේ තේරෙන්නේ නැහැ. ආපහු සසරේ ආයි සසරේ බිල්ඩින් ඒ අන්නේම දහමක් නේ. හරිම සුන්දර දහමක්. සජීවී දහමක්. ඔයගලන්ට ඕන තරම් අත්දැකීම් තියෙනවා. ඔයගලන්ට හැම තැනකම තියෙනවා. ධර්මයේ හැම තැනම තියෙනවා. තේරුම් ගන්න අවශ්‍ය කරනවා. ධර්ම තේරුම් ගන්න අවශ්‍ය. අමාරුද ලේසිද? නේද?
ලේසි දවන්න. අපරාධි මම භාවනා කරේ කියලා හිතනවද? චෙක් මම ඉච්චර කරේ නේද මේ නාහිටවත් ඉන්න දෙන්න. එහෙම හිතනවද? අතැල්ල දාන්න. අතැල්ල දාලා සහැල්ලුවෙන් ඉන්න. එතකොට වාගේ හිත යමක් වාට කියයි. බලන්න ඉතින් වාට මෙච්චර හොඳ මේ සසරෙන් එතර වෙච්ච පවුලක්ම හම්බෙලා තියෙන්නේ. නේද? අම්මට තමයි කිව්වේ අපිට අම්මයි මේ අම්මද? ඔව් අම්මට කගින්න නිසා අපි කට්ටියක් ආවා දැන්. ආයෙත් අපි අක්කලානේ. ඒ නිසා. ඒ ඇත්තටම තේරුම් ගන්න නැතුව ආවම නා. ඒ වගේ ලොකු වෙනසක්. ඒක තමයි. හරි වටිනවා. වාගේ පවුලේ ඉච්චර ගොඩක් මේ සතර අපායන් නිදහස් වෙලා ඉතුරු වැඩ ටිකක් කරගනිමින් ඉඳෙද්දි ඕගොල්ලන් ඉන්න එපා සසරේ. අපරාධනේ නේ. එතකොට මේ අම්මා බලන්නේ අක්කද? මේ මහත්තයා. මහත්තයා. ඒක දැන් ඉතින් නෑනල විදසක වෙවි නැතුව ආගන්න කොහොමද සෝවන් උනේ මං මේ වෙන්න ඕන අපි මෙහෙමයිනේ අපි ලෝකු අයනේ අපි නේ ඉස්සෙල්ල වෙන්න ඕන ඕගොල්ලෝ නෑ එහෙම මං කියන්නේ මාගේ හැටි මම නම් එහෙම මං කිව්වේ එහෙම නෙමෙයි ඇත්තටම ලොකු අම්මද එතකොට ඔයාගේ නෑනේ නෑ අපි කියලාමයි ඉන්න ගත්තේ ඒක එහෙනම් අද යන්නත් හදිසියක් නෑනේ නේ අද ඉන්නවද මෙහෙ නෑ අර තාත්ත විතරයි කිව්වේ. ඒ පුතාද නේද? ඒ හස්බන්ඩ් දැන් ඔයා හිතාමනාප කරගන්න එපා අපෝ එයා පේන්නේ මේ පුතා වගේද මං අම්මෙක් වගේ මං ගොඩක් තරුණයි වගේද පේන්නේ එහෙම නෑ හරියට ඒක දන්න ඕනේ ඉතින් මේ විඤ්ඤාණය එහෙම තමයි ඉතින් මොකද හිතෙන්නේ දෙන්නට බබාලා ඉන්නවද චූටි බබේද තුන් දෙනෙක් ඉන්නවද ප්‍රශ්න කරගන්න පුළුවන් කොහෙද ගෙවල් කඩවද ළඟයිනේ ඔය කාලෙදිම තමයි කරගන්න ඕනේ මොකුත් නැති වෙන්න බය වෙන්න එපා අපෝ අපිට ගෙවල් දොරවල් එපා වෙයිද නැහැ දරුවෝ එපා වෙයිද නැහැ මාතේ එපා වෙයිද නැහැ නෝනේ එපා වෙයිද ඒව නැහැ වෙනදටත් වඩා ආදරෙන් බැඳලා ඉඳීනේ ඇයි සැක සංකා නැහැ බිය සැක නැහැ ඉතින් එතනනේ ආදරේ කෙලස් නැති ආදරේ ඕයි කෙලස් ආදරේ නැහැ උතන කෙලස් තියෙන
නිවන් කියලා අපි ඇත්තටම අපි ඒකත් මිත්‍යා දෘෂ්ටියකින්නේ අපි දාගෙන හිටිනේ නිවන කියන්නේ සියල්ල හිමි වෙන දෙයක්. එතනින් ඉවරයි අපෝ වැඩක් නැහැ. උම කරන්න බෑ ඌවා. මේ කැලේ යන්න ඕන. එහෙමයි ඌවා මේ අපිට ගිහිගේ ඉඳන් කරන්න බෑ. එහෙමනේ අපි දාගෙන හිටියේ නේද? ඒ ඔක්කොම මිත්‍යා දෘෂ්ටි. ඒවා වැරදි විදියට අපිට ආපු ඒවා. අතුලාන්තේ ඒවා පළපදියම් වෙලා තියෙන්නේ. එහෙම දෙයක් නැහැ. ඇත්තටම ගිහි ජීවිතේට අවශ්‍යම දෙයක් මේ නිවන. නේ සබා යථාර්ථය තුල ගිහිගේ කියන ඒ යකඩ ඒ මල කඩ කන යකඩේ අයින් කරලා විසික් කරලා දාලා සබෑ ලස්සන සුන්දර ලෝකයේ සුන්දර ස්වභාවයක් තුල ගිහිගයක් නොවි ගිහිගේ කියන්නේ ගිනිගේනේ ඒකෙන් වැඩක් නැහැ. ගිනි නොගන්නා තැනක ජීවත් වෙන්න පුළුවන් දෙන්නට මේ ධර්මය. මොකද hinaගේ දෙන්න. මොකද නම? ගිනිගේ. ගිනිගේ තමයි. අනේ අනේ hinaගේ හරියට හරි ගිනිගේ තමයි. හරියට හරි. ගිනිගේ කියන්නේ ගිනිගේ. ඒක නැති කරගන්න හැටි කියලා. ඉතින් කොච්චර වටිනවද බලන්න. බුදු කෙනෙක් කියලා දුන්න න්‍යාය. ඕගොල්ලෝ ඒවා අනිත් පැත්තට හරවලා නේ සම්පූර්ණ කන පිට හරවලා කිසිේ වැඩකට නැති දේවල් තුල ගිනි ගයක් තුල ඉන්නවා. හැමතේම ගින්නක් නේ. කෑවත් ගිනි නොකෑවත් ගිනි නිදාගත්තත් ගිනි නේ. ඈ කොයි වෙලෙත් ගිනි. ගිනි පිඹ ඉන්න. ඉතින් අර ගාත කියන්න ඕනේ මේ සැබෑ විදර්ශනාව කරනවා නම්. ගාත කියලා ඔයගොල්ලෝ බය අර ගන්න හදනවානේ. ඒතකොට බය කියන්නේ මොකද්ද කියලා මේක ඇතුළෙන්ම දකින්නකොට ගාතාවක් ඕනද? මෙන්න. බය කියන ස්වභාවය මෙහෙන්න නිකම්ම හේදිලා ගිහිල්ලා. එතකොට ලෙඩ වුණාම අඬන්න ඕනද? නෑ. ඊට පස්සේ අඬන්න එපා. අඬනවා කියන්නේ මොකද්ද? කෙලස්. එයාගේ හැටි එහෙම තමයි. සිතුවිල්ල. සකස් වීම. තේරෙනව නේද? අම්මා කොහොමද? දැන් උදේ හිටියට වඩා වගේ මුණ ටිකක් එළියට. ඒ කියන්නේ උදේ අඳුරුයි කියන එක නෙමෙයි. ඒ කියන්නේ උදේ ටිකක් පීඩාවෙන් වගේ ඔයා හිටියේ. ඒ කියන්නේ මං මේකද හරි මේකද? මාරුවේ විදිහට. දැන් ටිකක් ඔව් දැන් ටිකක් ඔයාගේ මනස ටිකක් නිරවුල් වෙගෙන එනවා වගේ පේනවා. ඒක නිසා වගේ එළියෙන් අර මං කිව්වේ ඒකනේ. ඒක තේරුම් ගන්න. තේරුම් අරගෙන ඉතින්. එතකොට ඔයගොල්ලෝ යන තැන නිරවුල්. නේ? කොහෙවත් ප්‍රශ්න නැහැ. යන තැනම නිරවුල් විදියට තමුන්ගේ අතුලාන්තයෙන් දකින්න. ඇතුළනේ නිරවුල් නැත්තේ. ඒ ඇතුළ නිරවුල් වෙනකොට එළිය කොහොමවත් නිරවුල්ව තිබුණේ. ඇතුළෙන් තමයි දාගත්තේ රාමු. අරම වෙයි මෙහෙම වෙයි නේද? එහෙම දාගත්තා. දැන් අර අපි ගමු දරුවට සානිප නැති එක දැන් ඇතුළෙන්නේ දාගත්තේ රාමු ටිකක්. දරුවාගේ ස්වභාවය. ඉතින් ඒක ස්වභාවයක්. ඒක ඔටෝ නැවත තියෙන විදියට සකස් වෙනවා. එතකොට එච්චර දුරට ඒක දැක්කේ නෑ. ඒ දැක්කේ එවෙලේ සිත සකස් වුණු එක දැක්කේ. ඒක තුල ඒක සිතුවිල්ලක් විදියට දකින්න දක්ෂ වුණේ නෑ. ඒක නිසා ඒක දිගින් දිගට ගිහිල්ලා අන්තෙටම වැටුණා. ඒක දැන් ඔයාට ඒක පුරුද්දක් වෙලා, ඇබ්බැහියක් වෙලා. ඒකට ඒ ඇබ්බැහිය තුල ඔහම තමයි.
නෑ ඒක මෙහෙමයි හරිද හැම දෙයකම මේකේ මම කිය න්‍යාය පත්‍රයක් තියෙනවා කියලා හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කර්මානුරූපව. ඒකට ඔයාගේ දරුවා එහෙම දෙයක් වෙන්න තියෙනවා නම් ඔයා කොච්චර දොර අගුල්ලාගෙන හිටියත් දොරවල් ඇරලා අරන් යනවා. ඒ ධර්මතාවය ඔයා දන්නව නම් කාලේ හැමදාටම එහෙම තමයි. ඒ කාලෙත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. ඉස්සර නෑ කියන්නේ කොහොම ඉස්සර ළමයි හොරකම් කරලා නැද්ද? ළමයි දූෂණය කරලා නැද්ද? අපි දන්නවද? බුදුහාඳුරාගේ කාලේ රහත් තෙරණියවන්වත් දූෂණය කරේ. රහත් තෙරණියන් ආසේ දූෂණය කරා. ඉතින් ඒතකොට ඒ කාලේ ඒ සුන්දරි ඒ කාලේ උනේ නෑ කියන්නේ කොහොමද? එහෙම එකක් නෑ ඔකත් මිත්‍යාවක්. අපි හිතනවා අපෝ දැන් නම් මහන් මේ විනාශකාරී කාලයක් මේක තමයි ලෝක විනාශය මේක තමයි මේ මහ විනාශය මේ ධර්මය නැති නිසා විනාශ වෙලා තියෙන කියලා මේ මොනවාද ඔක්කොම සිතෙන් සකස් වෙන මිත්‍යා දෘෂ්ටි එදත් තිබ්බ බුදුහාමුදුරන්ට එළියට බහින්න හම්බුන්නේ නැහැ දානෙවත් දුන්නේ නැහැ ඉතින් ඒ නයි කාලේ හැමදාටම මේ ස්වභාවය එහෙම තමයි හොරු ඒ කාලෙත් හිටිය මුගලන් මහරහතන්සේ මැරුවේ ඒ කාලෙත් පාතාලයෝ හිටියා ඒගොල්ලන්ට දීලා සල්ලි දීලා තමයි මැරෙව්වේ ඉතින් එහෙමයි මේක දකින්න ඕන සැබෑ යථාර්ථය ඒකනේ එහෙම න්‍යාය පත්‍රයක් තියෙන්නේ මේකේ ඉතින් ඔයා නිදි මැරුවයි කියලා වැඩක් වෙන්නේ නැහැ ඉතින් ඒක නොදන්නා තාක්කල් ඒ ධර්මතාවය ඔයා නිදි මරනවා තමයි. ඔයාට නිින්ද යන්නේ ඔයා මේ ධර්මය හරියට අවබෝධ වෙනකොට තමයි. එතකොට සුවසේ නිදලා සුවසේ ආහාරය. එතකොට මෛත්‍රී භාවනාව තමයි කරන්න ඕනේ. සුවසේ නිදලා සුවසේ ආහාරය ඒකෙන් එහෙම කරන්න බෑ. ඒකෙන් වෙන්නේ නැහැ. ඒකෙන් ඔය බය නැති වෙන්නේ නැහැ නේද? යථාර්ථය දැනගත්තොත් නේ ඕනම දෙයක බය නැති වෙන්නේ නේ කොලයක් හෙල වෙනකොට එතන හොරෙක් කියලා හොරෙක් ඒක හොරෙක් කියලා ගිහිල්ලා අතපත ගාලා හොයන තුරුම හරියට මේක කන්ෆර්ම් වෙන තුරුම මේක ගහේ කොලයක් කියලා හොයන් බයද නැද්ද? බයයි අම්මෝ උන්න දැන් ටික ටික එනවා. දොර ළඟටම ඉන්න වගේ හදන්නේ. බැලුවා මොකද්ද? මෙයා මව දෙනවා. ගහේ අත්ත සෙලුනේ මෙයා මව දුන්නා. දැන් ඕක ඔයා තේරුම් ගන්න තිබුණා නම් අහලා තිබුණා නම් ඔයා ඒක විමසිලිමත් බලනවද නැද්ද ඒක? තව ටිකක් හොඳට බලන්න ඕනේ කියලා බලනවද නැද්ද? බලනවා. බැලුවම බිය දුරු වෙනවා. යථාර්ථය දැකීම තුලින් මේ අවබෝධය වෙනවා කියන්නේ ඔන්න ඕකට. තේරෙනවද? ගොඩක් හොඳයි ඔය ආවෙක. නැත්නම් ඉතින් මේ අවුරුදු 7 ඉඳලා කී කාලයක් තවනේ බයෙන් විරාම නින්දක් නෑ. ඉතින් කොච්චර දුකද නේ? ඉතින් මොකද කවුරු මොනවා කිව්වත් ඔයා දන්නෝනේ ඔයා හොඳයි කියලා එච්චරයි ඔයා මොකද බෝඩ් එකක් අල්ලන් ඉන්නවද මං හොඳ අම්මා කියලා අන්න ඒව හදන්න බෑ ඒව ඒ පෘථග්ජන ස්වභාවයේ ඉන්නකන් ඒ අයගේ සිතුවිලි නවත්තන්න බෑ ඔයා පෘථග්ජන ස්වභාවයේ ඉන්නතුරු ඒ අයගේ සිතුවිලි වලට ඇටැක් කරන එක නවත්තන්න ඔයා ඇටැක් කරන එක නවත්තන්නේ ඔයා පෘථග්ජන භාවයෙන් පිදුරු දවසට. එතකොට ඔයා ඒවට රිටර්න් නෑ. අදාළ නෑ ඔයාට ඒවා. එතකොට. ගොඩක් හොඳයි අම්මෝ ඔන්න රාමු. ඔන්න කාලාම සූත්‍රය. රාමු කොච්චර රාමුද? දැක්කද? ඕව කඩාගත්තන එතනින් නිදහස්. තේරුණාද?
දැන් ආයෙත් ඒ විදිහට බය වෙන්න ඕනේ නැහැ. දැන් ඒකට ඔෆිස් එකේ වැඩ කරන්නත් පුළුවන්. මොකද ඒගොල්ලෝ දේශපාලනේ බැන්නම් ඕන දෙයක් කතා කරගත්ත දෙයින් තමුන්ට එතන ඇහෙන්නේ නැහැ. කොච්චර මෙච්චර ලස්සන මේ ක්‍රමයක් තියෙද්දි ඒ ක්‍රමේ දන්නේ නැති නිසා නේ නිකන් දුක් විඳිනවා කියලා. ඔෆිස් එකේ දුකයි, ගෙදර දුකයි. තමුන්ගේ ජීවිතේට ඔන්න ජීවිත අවබෝධය කියන්නේ ඕකට. ඉතින් ඔයා ප්‍රඥාවන්තයෙක් වුණාද නැද්ද? වෙන්න ඕන හැබැයි ඉතින් සිද්ධ වෙන වෙලාවෙදී වෙන්න ඕන. දැන් වෙලා ඉඳලා ඒ වෙලාවේදී අඥානෙක් වෙලා වැඩක් නැහැ. ඒ වෙලාවේදී මේක ගලපන්න ඕන. හා මේ කියන විදිහට බලමු. මේ ධර්මය හරිද? ගලපලා බලන්නකෝ. හරිද? ඇයි මේක අවිද්‍යාවෙනුයි තණ්හාවෙනුයි සකස් වෙන මේක ගැන අපිට අවබෝධයක් නැතිකම නිසා මේකට අපි තැන දීලා මේ ඉන්නේ. මේකට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ. හැමදාම කරේ අඬවන එකයි, හිනසවන එකයි, උඩ පන්නන එකයි, දුවවන එකයි නේ. ඕක තමයි කරේ. කර සසරේ අරන් ගියා. දැන් උඩ පන්නන්න එපා. දැන් ධම්මනේ වැඩි. ගොඩක් හොඳයි. නැත්ත නේද? ඕක කැඩිලා යනවනේ. ඉතින් ආවේ නැත්තම් ඕක වෙන්නේ නැහැ නේ. අන්න මිත්‍යා දෘෂ්ටි කැඩෙන. ඒකයි මං කිව්වේ. ඔය මිත්‍යා දෘෂ්ටි කැඩුනා නම් ඔයගොල්ලෝ 75ක් ධර්මයේ මේ සම්මාදිට්ඨියට වත් වෙන නිර්වාණ දොරටුව ළඟට තල්ලු වෙනවා. දැන් මිත්‍යා දෘෂ්ටි නිසා මේ ඈත් වෙලා තියෙන්නේ. ඔය ටික කඩාගත්තා නම් කුරුස් ගාලා මෙතෙන්ටම තල්ලු වෙනවා. ඊට පස්සේ තියෙන්නේ 25යි තමයි. ඒක ප්‍රඥාවෙන් කරන්නේ. දැන් ඈත් වෙලා තියෙන්නේ ඔය මිත්‍යා දෘෂ්ටි නිසා. මම මේ හැමදාම අත්හදා බලන නිසා මම කියන්නේ ඒ කාලේ ඇත්ත තමයි. දොර කීසරයක් වහලද කියලා 10 සැරයක් බලන ස්වභාවය මේ සිතේ තිබුණා. දැන් එක සැරයක්වත් බලන්නේ. හැබැයි දොරත් වැහිලා ඉතින් ඇරලා නැහැ. මට හිතා කට්ටිය දොර ඇරලා. ඒ දොර වහපු නිසා නෙමෙයි රැකවරණය ලැබෙන්නේ. ඒ ශක්තිය නිසා. ඕගලන්ටත් ඒක තමයි. දොර නිසා නෙමෙයි ඕගලන්ට ඒ රැකවරණය ලැබෙන්නේ. ඕගොල්ලෝ එහෙම දෙයක් එහෙම අනාරක්ෂිත දෙයක් කෙනෙකුගේ ජීවිතය අනාරක්ෂිත කරලා නැත්නම් ඔයාලගේ ජීවිතේ අනාරක්ෂිත වෙන්නේ නැහැ. ඒ ඕගලගේ කුසල ශක්තියෙන් මේක පහුරක් බැඳලා තියෙන්නේ පේන්නේ නැති වුණා. එතකොට දොරවලු තිබේ වහිනවා. වැහෙන්න ඕන දොර වැහෙනවා, ඇරෙන්න ඕන දොර ඇරෙනවා. කර්ම ශක්තිය. යන්න ඕන ගමන යවනෝ, නොයන්න ඕන ගමන නවත්තනෝ කර්ම ශක්තිය. ඒක තමයි නොපෙනෙන යථා භූත ස්වභාවය. ඒක තමයි අවබෝධ කරගන්න කියලා කිව්වේ. ඒක පේන්නේ නැහනේ. ඒක අවබෝධ වෙනවා අර අපි උඩින් දාගෙන තියෙන රාමු ටික ගලවලා දැන්. ඒකයි නිර්භීත වෙනවා කියලා කියන්නේ. නිර්භීත කෙනෙක් වෙනවා කියන්නේ ඒක. හරිම ලේසි. අර පිටිපස්සේ ඉන්න ඔයාලත් භාවනා කරනවද? නෑ. ධර්මදේශන අහනවද? දැන් මොකද්ද නිවන කියලා කියන්නේ කියලා හිතෙන්නේ? මොන වගේ දෙයක්ද නිවන කියලා ඔයගලන්ට හැඟෙන්නේ? සිත දැක අවබෝධ කිරීමමයි නේද? සිත අවබෝධ නැති නිසා තමයි සිතේ ස්වභාවය ගැන අවබෝධයක් නැතිකම නිසා තමයි හැමදාම සිත වෙන්නේ. දුක තියෙන්නේ ඒක. කෙලස් තියෙන්නේ එතන. ඒ ස්වභාවය අවබෝධ කරන්නේ නැති තාක්කල් දුක, ශෝකය, බය ඒව තියෙනවා. අවබෝධයත් එක්ක ඒවද එතකොට ඒකෙන් තේරෙනවනේ ඒවා සැබෑම ඒව නම් ඒවා නැති වෙන්න විදියක් නැහැ නේ. ඇයි අවබෝධ කරාම ඒව නැති වෙලා යන්නේ?
නේද? එහෙනම් අපි අනවබෝධය තුල ඉන්න තාක්කල් තමයි මේ ඔක්කොම ප්‍රශ්න. අවබෝධ කරා නම් මේ ප්‍රශ්න හැමදේම ප්‍රශ්න නෙමෙයි. ඒව ප්‍රශ්න විදියට පේන්නේ නැහැ. සුළු දෙයයි කරන්න තියෙන්නේ. පෙනි ඔයගොල්ලෝ නිවන අතාරිනවා. පෙනි අතාරිනවා. එහෙනම් ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. ඒ වගේ නිකන් ඇතුලේ විචිකිච්ඡාවල් තියෙනවා නම් කසුකුසු ගෑම් තියෙනවා නම් ඇතුලේ දොඩමලු නම් අහන්න පුළුවන්. ඇතුලේ දොඩමලුද? ඇතුලේ දොඩමලුද කට්ටියගේ? නෑ. ප්‍රශ්න අහන්න. පළවෙනි අවස්ථාව තමයි ඉතින් පොඩ්ඩක් අමාරු. ඊට පස්සේ අමාරු නෑ. සෝතාපට්ටි ඵලයටපත් වෙන එක තමයි අමාරු. හැබැයි ඒක හරියට ඒක ට්‍රැක් එකට වැටුනොත් වැඩේ සිද්ධ වෙනවාම. දොරේ අගුල වගේ තමයි. හරියට අගුල දැම්මේ නැත්තම් ඒ වගේ තමයි. වෙන පාඩම් කිරිල්ලා මෙතෙන්ට අවශ්‍යම නැහැ. ඒකයි මේකයි අතර සම්බන්ධතාවයක් නැහැ. දැනුමයි නිවනයි අතර සම්බන්ධතාවයක් නැහැ. ඒකෙන් කියන්නේ දැනුම කියන දේ අවශ්‍යම නැහැ කියන එක නෙමෙයි. දැනුම අන්තවාදී වෙන්න එපා. මේකට අවශ්‍ය ප්‍රමාණයට තිබුණාම ඇති. හැම වෙලාවෙම පොත් බල හැම වෙලාවෙම සමහරුන්ට එහෙමයි. ඔය වෙලේ පොත් බලන සිහියක් තියෙනවා. ආඛරි පොතක් කොහේ පෙරලගෙන බලන්න. දැන් අපි සාමාන්‍ය ජීවිතේ අපි අහලා තින්නේ සම්පූර්ණ අනපිට මේ. හරිද? සාමාන්‍ය ජීවිතේ අපි වෙන කෙනෙක් පුතේ පොතක් බලන්න නිකන් ඉන්න එපානේ. ඒක හරිද? ඉතින් ඒවා සංසාරේ තමයි ඒවා. ඒකෙන් කියන්නේ ළමයට පොත් බලන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ පොතක් වැඩකට ඇති පොතක් දෙන්න. එයාට යථාර්ථය තේරෙන පොතක් එහෙම දුන්නට කමක් නැහැ. නැතුව මේ අර කිසි වැඩකට නැති අර කාටුන්. මෙලොවටත් වැඩක් නැහැ. කිසිම වැඩක් නැතිනේ. ඒවයි සම්පූර්ණ තියෙන්නේ මවල පෙන්නන විකාර සද්ද නේද? ඒවත් එක්ක නිකන් මනස අවුල් කරන ස්වභාවය. ඒව එපා. කෘතිම ඒවා. ඒ කෘතිම පැත්තට යවන්න එපා. ඒගොල්ලන්ට ස්වභාවයේ මේ යථාර්ථය තුල මේ දකින්න හිතන්න ඒවා ඒ එන ස්වභාවයන් ගලප ගන්න විදිය සිතේ ඇති වෙන තරහ ඒවා දකින විදිය ඒ කෑදරකම බොරු කියන ස්වභාවය සකස් වෙන විදිය ඒවා කියලා දෙන්න. ඉතින් මෙහෙම සකස් වෙන්නේ මේක කරන්නේ මේක දැක්කම නැති වෙනවා කියන්නේ. මේකම කියන්න. බැරි කමක් නැහැ. උගල මේ බයනේ පොඩි දරුවෝ දරුවන්ට ඕක කියලා පුළුවන්ද? නෑ ඒගොල්ලන්ට තමයි හොඳම මේ අවස්ථාව දෙන්නේ. අර උදේනිලා ගෙදර මේ පොඩි දුව ඇවිල්ලා මගෙන් අහුව දෙයක් තමයි මෑනියෝ සෝවන් වුණාම එයාට තේරෙනවද ඒක? නෑනේ මුචු සුන්දරයිද කියලා නන්නේ. යාළුවෙක් ඇවිල්ලා. ඒ වගේ පොඩි දරුවාට ඒකට එයාගේ ටීචර් කෙනෙක් ඇවිල්ලා මාත් එක්ක ලොකු ආගුමන්ට් එකක් ගියා. ඉතින් ඒක එයාගේ අම්මා එයාගේ මේ ටියුෂන් දෙන ටීචර්. ඉතින් ඒක එයා අම්මා කතා කරනවා එයාට ඇහිලා එයා අහලා තියෙන ඔච්චර දෙයක් ටීචර්ට තේරෙන්නේ නැද්ද? ටීචර්ට තේරුන්නේ නැද්ද ඒක සිතුවිලි කියලා? එතන මෙයාපු එක. මම්මී ඉතින් ටීචර් වැරදිනේ. ටීචර්ට පෙනිලා නැහැ සිතුවිල්ලක් කියලා ඒක. ඒකයි මෑනුත් එක්ක එහෙම කතා කරලා තියෙන්නේ. ඒ ළමයා කොච්චර බලන්නද? ඒගොල්ලන්ට පුළුවන් මේකට අල්ලලා. ඒගොල්ලන්ට කෙලෙස් වලින් වැහිලා නැහැනේ ගොඩාක් ටිකයි තියෙන්නේ. ඒගොල්ලන්ට ලේසියි. ඔයගොල්ලෝ බය එන්න දෙන්නේ නැහැ දරුවා. වට යමුනොත් ඉවරයි. ඔයගොල්ලෝ යමු වෙන්නේ නැහැ. අනේ කවන්නේ නැහැ. උඹලා ඊළඟ ආත්මේ සතර අපාය ගියාට අපිට ප්‍රශ්න නැහැ. අපිත් එක්ක ඉඳපන්. මේ ජීවිතේ අපිත් එක්ක ඉඳපන්. ඊළඟ ජීවිතේ අපිට ඒව අදාළ නැහැ. නිකමරත් ඉතලදී දණී ඊළඟ ජීවිතේ මෙවුන් කොහේ ආයිද?
සතර අපායයිද දන්නේ නැහනේ. දැන් අඬ ඉඳලා වැඩක් නැහැ. සතර අපායට යන්නේ නැති විදිහට ළමයා හදාගන්න. උණ හැදුනට මැරෙන්නේ නැහැ. මැරෙනවා නම් උණ නෙමෙයි. අද උඩ හිටියත් මැරෙනවා බය වෙන්න එපා මැරෙනවා කියන එක කියන්න. කටහරලා කියන්න. මේකුත් තියෙනෝනේ. මරණේ අසුබ වචනයක්. මරණේ අසුබයක් වෙන්නේ නොමැරී හිටියොත් තමයි. මේ ඔක්කොම ඉන්න පටන් ගත්තා. මැරෙන්නේ නැත්තම් කොහොමද මේවනේ? මරණය කියන්නේ බය වෙන්න වචනයක් නෙමෙයි. උරුම කරන් ආවේ ඉපදුනේම මැරෙන්න තමයි. බය වෙන වචන නෙමෙයි. වලෙඩ වෙන එක බය වෙන එකක් නෙමෙයි. හරි ඉපදුනොත් මොකද්ද? ඔයගොල්ලෝ මේකට ගලපන්න ගලපුවාම නිකම්ම ප්‍රශ්නේ විසඳිලා ළමයාත් සනීප වෙලා. දුවාගලා මේ විතර ජාරාබියත් මරණ ඉන්න විදියක් නැහැ නේ. එන්න තු ඉන්න විදියක් නැහැ. දුවාගේ මහත්තයා කිව්ව එක ඇත්ත. සමහර මහතුරු කියන ඒවා ඇත්ත. උගලන්ට ඒවා ඇත්ත විදියට පේන්නේ. ඇයි? මාන්නේ නිසා. මාන්නේ කියන්නේ ඒගොල්ලෝ හිතනවා මේ ඕගොල්ලෝ තමයි වැඩියෙන් දරුවන්ට ආදරේ කියලා. මහත්තයා ආදරේ නැහැ කියලා. මේක ආදරේ ප්‍රශ්නයක් නෙමෙයි. එතන තියෙන්නේ තේරුම් ගැනීමේ ප්‍රශ්නය. තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. Taman හරියට තේරුම් ගත්තම ඉවරයි. ඉතින් මහත්තයාගේ එක හොයන්න යන්න ඕනේ නැහැ. තේරුම් ගැනීම. Taman මොකද්ද තේරුම් ගන්නේ? පෞ ජීවිතය ගැන නෙමෙයි. පටිච්ච සමුප්පාද ගැන තේරුම් ගන්න. එතන පෞ ජීවිතේ තියෙන්නේ. පෞ ජීවිතය කියන්නේ හිතේ සකස් වීම නේ. ඒක නිවැරදිව සකස් වුණොත් වැඩේ හරි. දැන් තේරෙනව නේද? අද දවස තුල ඔයගලන්ට සාමාන්‍යයෙන් මේක තුල තව ටිකක් ඉදිරියට යන්න පුළුවන් වුණා කියලා තේරෙනව නේද? ටික ලිහිල් වෙගෙන වගේ නේද? දැන් තමුන්ගේ අතුලාන්තයේ මේ මෙච්චර දවසක් පෙනුන්නේ නැති ස්වභාවයන් දැන් දකින්න පුළුවන් කියන හැකියාව. දැන් ඕක ඔහොම නෙමෙයි. දැන් ඕක පටන් ගන්නකොට දැන් මේ සිතට දැන් සිත දෝරේ ගලන වෙලාවට ඕක දැන් එයි ඔයගේ අවබෝධය උදේට ඉස්සරහට. එයා ක්‍රියාත්මක වෙනවා. අනිවාර්යයෙන්. දැන් ඔයාලට ටක් ගාලා අර වෙලාවල් වලදී හැබැයි ඉතින් තමුන් ඒක ප්‍රඥාව හසුරවන්න ඕනේ එතන හරිද? නිකම්ම බෑ අනේ මෑනියෝ කිව්වට මොන කියලා පැන්නොත් ඉතින් එහෙම බෑ. මෑනියෝ කිව්ව එක බලන්න ඕන කරලා. එයාත් කරලා බලලානේ කිව්වේ. කියලා අන්න සකස් වීමක් ඇරෙන්න වෙන කිසිවක් නැත. සකස් වෙන්නේ ඒ සිතේ ස්වභාවයම අවිද්‍යාවයි තණ්හාවයි තුලයි සකස් වෙන්නේ. එතන ප්‍රඥාව නැහැ. සකස් වීම තුල ප්‍රඥාව නැහැ. ප්‍රඥාව ඇති කරගන්න ඕන දෙයක්. එතකොට නුවණින් විමසා බලනවා කියන්නේ ඒකයි. සකස් වුණු සිත ගැන නුවණින් විමසලා බලන්න. ඒ මොකද්ද? ඔයාගේ සිත සකස් වුණා දරුවට අමාරුයි කියලා. ඉතින් ඒක නුවණින් විමසලා බලන්න එපා දැන්. සිත කිව්ව පළියටම බැහැනේ. ඒතකොට නුවණින් විමසලා බලන්න නම් ඒක එළියට ගිහිල්ලා බලන්න ඕනේ. දැන් ඒතර කායිකව වාචිකව දරුවගෙන් අහන්න ඕනේ. ප්‍රශ්න කරන්න ඕන. වට අමාරුයි. පාට අඬලා වැඩක් නැහැනේ. අඬුවයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. එතනදී යන්න මධ්‍යස්ථ වෙනවා. මධ්‍යස්ථ වෙනවා කියන්නේ ඒක නුවණින් විමසලා ස්ථානෝචිත ප්‍රඥාවෙන් ඒ වෙලෙට කරන්න ඕන දේ කරනවා. අඬන එක අම්මා කමක් නෙමෙයි. හැම ප්‍රශ්නයක්ම ශබ්ද අපිට නවත්තන්න බෑ. ඒක නුවණින් විමසනවා නම් සද්ද ඇහෙන්නේ නැති තැනකට යන්න බෑ නේද? අනිවාර්යයෙන්ම සද්ද ඇහෙන්නේ. ඇතුලේ සද්දේ නතර කරගන්න ඕනේ. මේක පුදුම කියන්නේ ඇතුලේ සද්දේ නතර කරගත්තම එළියේ සද්ද කොච්චර තිබ්බත් ප්‍රශ්නයක් නෑ. ඒක ඔයගලන්ට හිතෙන්න පුළුවන් මේක ඇත්තද කියලා නේ? අනේ මෙහෙම වෙනවද? මෙහෙම කියලා. ඉතින් වෙනවාමයි. මොකද සද්දෙත් එක්ක
ෆයිට් කරන්නේ තණ්හාව. මේ තණ්හාව නැති වුණාම ෆයිට් කරන්න කෙනෙක් නැහැ. සද්ද තියෙන. සද්දෙත් එක්ක ඇමිනෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඉබේම සද්දේ තියෙනව නමු හොඳයි ප්‍රශ්න අහන්න පුළුවන්. හැම වෙලාවෙම කියන ප්‍රශ්න අහන්න. ආපු ප්‍රශ්න ගොඩක් වැදගත්. ඉතින් කට්ටිය මොකද ඒවයින් අනිත් අයටත් ප්‍රයෝජනයක් වුණා නේද? වෙලාව කීයද? දේවල් වල යන්න කල්පනා වන්න. ඕන්න. මොන ගෙවදනේ? සසර නැවති ගේ කඩා ගන්න න්යාවේ. ඔය ඉඳලා හරියන්නේ නැහැ නේද? කැඩුනද දැන් සසර නැවති ගේ? ටිකක් නේ. පොඩ්ඩක් පුරුදු කරන්න. නේද? පොල් ගස් ඕවිතද කොහෙන්ද ආපු එක්කෙනා? කැඩුනද? එයා අහන මෑන්විත් එක ටෙලිෆෝන් එකෙන් කතා කරන්න බැද කියලා මම බෑ කියලා. පයි වාරු ගන්න මෙතන නේ. ඔන්න ඔය විදිහට තමයි මේ සිත පිළිබඳ විශාරදයක් වෙන්නේ. හරිද? කොයි පැත්තෙන් බැලුවත් අල්ලන්න පුළුවන් වෙන විදිහේ විශාරදයක් වෙන්න සිත පිළිබඳ. වැඩි ඉවරයි. ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. ප්‍රශ්න නැත්තම් විසිර යන්න පුළුවන්. ඕගලන්ට ඊළඟ ධර්ම දේශනාවේ සහභාගී වෙන්න පුළුවන් 31ද 31 අන්තිම සෙනසුරාදා. තමයි පොය. ඔව්. දැන් උදේනේ ඒ තියෙනවා කියවනේ. උදේ වෙලාවේ ගෙදර තියෙන්නේ කොස්සක්. 31. ධර්ම දේශනාවට සහභාගී වෙන්න මොකද සජීවීව සහභාගී වුණාම සාහිණ මේව එකක් එනවා ඒක තුල. ඒකත් එක්ක විදර්ශනාව කරන්න ලේසි වෙනවා. ඒ නිසා සාමාන්‍ය සජීවී ඒවා පුළුවන් ප්‍රමාණයකට සහභාගී වෙන්න. සහභාගී වීම තුල තමුන්ගේ ලොකු දියුණුවක් ඇතුළත තමුන්ට දැනෙනවා ඒක වචනෙන් කියන්න බෑ නේද? ඒක ලොකු තල්ලුවක් තියෙනවා ඒක තුල. ඒ නිසා ඒ පුළුවන් විදියට සහභාගී වෙන්න. පොඩි කාල සීමාවකට අර ලොකු සම්බන්ධතාවයන් නතර කරන්න. එහෙම තියෙනවා නේද? ඒක පොඩ්ඩක් පොඩි කාලයකට නතර කළා ටිකක් වැඩිපුර විදර්ශනාව පැත්තට යොමු වෙන්න සිත පිළිබඳව. මොකද කරන්න වැඩක් තියෙනවනේ නේ. දැන් අහනකට වඩා කරන වැඩක් තියෙන නිසා ඒකත් එක්ක යන සම්බන්ධතාවය ටිකක් තියාගෙන වැඩේ කරගෙන යන්න. ප්‍රතිඵල ලැබෙනවා තමුන්ගේ අවංකකම අනුව. කියන්නේ තමුන් මෙතෙන්ට 100%ක් අතුලාන්තයෙන් කැප වෙනවා නම් ඒක තුල තමුන්ට ප්‍රතිඵල තියෙනවා. වෙන වැඩවලට යන්න එපා කියලා මම කියන්නේ මේක මේ එකම සිතයිනේ තියෙන්නේ නේ. මේක හැම පැත්තටම හසුරවලා කරන්න ගියොත් කරන්න බැහැනේ. ඒක මොකක් හරි එක රිද්ම් එකකට මේක අරගෙන යන්න ඕනේ. ගිහිල්ල එපා මේක කඩා ගන්නනේ. දැන් ලෙඩකට උනත් හැම දොස්තරගෙම බෙහෙත් ගන්න ගියොත් ඉන්නේද? හරියන්නේ නැහැනේ වැඩේ. ඒක නිසා අර බොහොම ඉවසීම කියන ස්වභාවය තුල බොහොම හික්මීමෙන් අන්න තමුන් මේක කරගෙන යන්න. හරිද? හොඳයි. කොස්සත් දෙදි හම්බුනේ.